දාසේවන පරිච්ඡේදය සම්සුන් ගාසාහි කළදේ. සම්සොන් ගාසා නගරයට ගොස් එහි වෙසඟනක දැක ඈ වෙත ගියේය. සම්සොන් මෙහි අවුත් සිටියයි ගාසා වැසියන්ට දන්වන ලද්දේය. එවිට ඔහු සම්සොන් වටකොට ඔහු අල්ලන පිණිස නුවර දොරටුව ළඟ රාත්‍රියේ මුළුල්ලෙහි රැක සිටියෝය. පහන් වනතුරු අපි සිටිමු. එවිට අපි ඔහු මරන්නෙමුයි රාත්‍රිය මුළුල්ලෙහි නිශ්චලව සිටියෝය. සම්සොන් මධ්‍යම රාත්‍රිය දක්වා නිදාහිඳ රෑ මැදියම් වේලේ නැගිට නුවර දොරටුවේ දොරවල්ද ඔළුවහු කණු දෙකද අගුල් ආදියද සමග උගුලා කරපිට තබාගෙන හෙබ්‍රෝන් ඉදිරිපිට තිබෙන කන්ද මුදුනට ගියේය. සම්සොන් සහ දෙලීලා. ඉන්පසු සම්සොන් සෝරෙක් නම් මිටියාවතේ සිටි දෙලීලා නම් ස්ත්‍රියකට ප්‍රේම කළේය. පිලිස්තිවරුන්ගේ අධිපතිහු ඈ ළඟට අවුත් ඇයට කතා කොට ඔබ ඔහු චාටුවෙන් පොළඹවා ඔහුගේ යෝධ ශක්තිය තිබෙන්නේ කොතැන්හිද කියාත් අප ඔහුට පීඩා කිරීමට ඔහු බැඳ තබන පිණිස ඔහු දමනය කරන්නට පුළුවන් කෙසේද කියාත් දැනගන්න. එවිට අපි එක් කෙනා රිදී 1100ක් බැගින් ඔබට දෙන්නෙමුයි කීවෝය. දෙලීලා සම්සොන්ට කතා කොට ඔබේ යෝධ ශක්තිය තිබෙන්නේ කොතැනද කියාත් ඔබ දමනය කරන පිණිස ඔබ බඳින්නට පුළුවන් කුම්කින්ද කියාත් මට කරුණා කර කියන්නයි කීවාය. සම්සොන් පිළිතුරු දෙමින් නොවේලු අලුත් දුනුලනු සතකින් මා බැන්දොත් මා බලහීන වී සාමාන්‍ය මිනිසකු මෙන් වනු ඇතැයි ඇයට කීය. එවිට පෙලිස්තිවරුන්ගේ අධිපතිහු නොවේලු අලුත් දුනුලනු සතක් ඇයට ගෙනවුත් දුන්හ. එයින් ඔහු බැන්දාය. මිනිස්සු ගෙයි ඇතුළු කාමරයක සැඟවී බලාගෙන සිටියෝය. ඇය කතාකොට සම්සොන් පිලිස්තිවරු ඔබ අල්ලන්න ඇති ඔහුට කෑගසා කීවාය. එවිට ඔහු හන නූලක් ගින්න වැදුණු විටම කැඩෙන්නාක් මෙන් ඒ දොනුලනු කඩා දැමුවේය. එබැවින් ඔහු ඔහුගේ යෝධ ශක්තියේ රහස නොදත්හ. දෙලීලා යළිත් සම්සොන්ට කතාකොට ඔබ මා රවටා බොරු කීවෙහිය. දැන්වත් ඔබ බඳින්න පුළුවන් කොමකින්ද කියා මට කියන්නයි කීවාය. ඔහු පිළිතුරු දෙමින් කිසි වැඩකට පාවිච්චි නොකළ අලුත් කඹවලින් මා බැන්දොත් මා බලහීන වී සාමාන්‍ය මිනිසුකු මෙන් වනු ඇතැයි ඇයට කීවේය. එවිට දෙලීලා අලුත් කඹගෙන ඔහු බැඳ සම්සොන් පෙලිස්තිවරු ඔබ අල්ලන්නට ඇති ඔහුට කෑගසා කීවාය. මිනිස්සුද ඇතුළුගේ සැඟවී බලා සිටියෝය. ඔහු තමාගේ අත්බැඳ තිබූ කඹ නූල් පොටක් මෙන් කඩා දැමුවේය. එවිට දෙලීලා සම්සොන්ට කතාකොට ඔබ මේ වනතෙක් මා රවටා මට බොරු කීවෙහිය. දැන් ඉතින් ඔබ බැඳ තබන්නට පුළුවන් කුමකින්දැයි කියන්නයි කීවාය. ඔහු පිළිතුරු දෙමින් ඔබ මාගේ හිසේ කෙස් රොදවල් සත රෙදිවියමන සමග යන්ත්‍රයට ගොතා ඇබයකින් ඒ තද කොළොත් මා සාමාන්‍ය මිනිසුකු මෙන් බලහීන වනු ඇතැයි කීය. දෙලීලා ඔහු නින්දට පමුණවා ඔහුගේ කෙස් රොදවල් සතගෙන රෙදිවියමනක් සමග ඒවා ගොතා ඇබයකින් තදකර සම්සොන් පිලිස්තිවරු ඔබ අල්ලන්නට ඇති කෑ ගැසුවාය. ඒත් ඔහු පිබිද ඔහුගේ හිසගෙස්ද රෙදිවියන යන්ත්‍රයද ඇබේද අහකට ඇදගත්තේය. එවිට ඔබේ සිත මට බැඳී නැති විට ඔබ මට ප්‍රේම කරනවා කියා කියන්නේ කෙසේද? ඔබ දැන් මා 3 වරක් රැවටුවෙහිය. ඔබේ යෝධ ශක්තිය තිබෙන තැන මට නොකීවෙහියයි ඔහුට කීවාය. ඉන්පසු ඇය සෑමදාම ඇගේ ඉල්ලීමෙන් ඔහුට පෙරැත්ත කළාය. ඒ නිසා මැරෙන තරමට ඔහුගේ ජීවිතය ඔහුට එපා විය. එබැවින් ඔහු රහස ඇයට දන්වමින් ඇයට මෙසේ කීවේය. මා මව් කුස පටන් දෙවියන් වහන්සේට කැප වූ නාසරියෙකු බැවින් දැලි පිහියක් මාගේ හිසට ලන් නොකරන ලද්දේය. මාගේ හිස බූගෑවොත් මාගේ යෝධ ශක්තිය මාගේ නැතිවී යන්නේය. මාද බලහීන වී සාමාන්‍ය මිනිසකු මෙන් වනු ඇතැයි කීවේය. සම්සොන් තමාගේ සිතේ තිබුණු සම්පූර්ණ රහස ඇයට කී බව දෙලීලා දැන පිලිස්තිවරුන්ගේ අධිපතීන් කැඳවමින් මේ වතාවේදී එන්න. මන්ද ඔහු තමාගේ සිතේ තිබෙන සම්පූර්ණ රහස මට කියා තිබේ යයි දන්වා යැව්වාය. එවිට පෙලිස්තිවරුන්ගේ අධිපතිහු මුදල් රැගෙන ඇය ළඟට ආහ. ඇය තමාගේ උකුල පිට ඔහු නිදි කරවා මිනිසෙකු කැඳවා ඔහුගේ හිසේ කෙස් රොදවල් සත
කපා දමා ඔහු පුබුදුවන්නට ඔහුට ගැසූ නමුත් ඔහුගේ ශක්තිය ඔහුගෙන් පහව ගොස් තිබුණේය. ඈද සම්සොන් පෙලිස්තිවරු ඔබ අල්ලන්නට ඇතියයි කීවාය. එවිට සම්සොන් නින්දෙන් පිබිද සමිදානන් වහන්සේ තමා කෙරෙන් අහක්ව ගිය බව නොදැන වෙන වතාවලදීමෙන් පිටතට ගොස් බැඳුම්වලින් නිදහස් වන්නමී සිතුවේය. එහෙත් පිලිස්තිවරු ඔහු අල්ලාගෙන ඔහුගේ ඇස් උකුලා දමා ගාසා නගරයට ගෙන ගොස් ලෝකඩ දම්වැල්වලින් ඔහු බැන්දෝය. ඔහු හිරගේ දාන්න ඇඹරීමට යොදවන ලදී. එසේ වුවත් ඔහුගේ හිසකෙස් කපාදමනු ලැබූ පසු යළිත් ඒවා වැඩෙන්න්නට පටන් ගත්තේය. සම්සුන්ගේ මරණය පිලිස්තිවරුන්ගේ අධිපතිහු තමන්ගේ දෙවිවන දාගොන්ට මහා පූජාවක් ඔප්පු කරන්නටත් ප්‍රීතිවන්නටත් රැස් වූහ. අපේ දෙවියෝ අපේ සතුරා වූ සම්සොන් අප අතට පාවා දුන්නාහයයි ඔහු කීවෝය. සෙනඟ සම්සොන් දුටු කල ඔවුන්ගේ දෙවියන්ට ප්‍රශංසා කළෝය. අපේ දෙවියෝ අපේ දේශය නාස්ති කළ බොහෝ දෙනෙකු මරා දෙමු අපේ සතුරා අපේ අතට පාවා දුන්නාහයි කීහ. ඔවුන් ප්‍රීතියෙන් පිනාගිය කල අප විනෝද කරන පිණිස සම්සොන් අඩගසාගෙන එන්න කියා ඔහු හිරගෙයින් ඔහුගෙන් වාගත්තෝය. ඔහු ඔවුන් ඉදිරියෙහි ක්‍රීඩා කළේය. ඔහු කුළුණු අතරේ ඔහු සිටිව්වෝය. සම්සොන් තමාගේ අත අල්ලාගෙන සිටි තරුණයාට කතාකොට මේ ගෘහය පිහිටා තිබෙන කුළුණුවලට මා හාන්සි වන පිණිස ඒවාට අතගසා බලන්නට මට ඉඩ දෙන්නයි කීවේය. ඒ ගෘහය ස්ත්‍රී පුරුෂයන්ගෙන් පිරී තිබුණේය. පිලිස්තිවරුන්ගේ සියලු අධිපතියෝද එහි සිටියෝය. පියස්ස උඩ ස්ත්‍රී පුරුෂයෝ 3000ක් පමණ සම්සොන්ගේ විනෝද ක්‍රීඩා නරඹමින් සිටියෝය. සම්සොන් සමිදානන් වහන්සේට යාඥා කොට අනේ දෙවි සමිදානන් වහන්ස මා සිහි කළ මැනව. අනේ සමිඳුනි මාගේ ඇස් දෙක උගුලා දැමූ නිසා පිලිස්තිවරුන්ගෙන් එකවරටම පලිගන්න පිණිස මේ වතාවේ පමණක් මා බලවත් කළ මැනවයි කීවේය. එවිට සම්සොන් ගෘහය පිහිටා තිබුණු මැද කුළුණු දෙක එකක් දකුණතින්ද එකක් වමතින්ද අල්ලා තමාගේ මුළු ශක්තිය යොදා පිලිස්තිවරුන් සමග මමත් නසිම්වායි කියා තමාගේ මුළු ශක්තියෙන් ඉදිරියට නැඹුරු වූයේය. එවිට ගෘහය අධිපතීන් සහ එහි සිට සියලු සෙනඟ පිට කඩා වැටුණේය. මෙසේ ඔහු ජීවත්ව සිටියදී මැරූ අයට වඩා ඔහුගේ මරණයේදී මැරූ අයගේ ගණන වැඩි විය. එවිට ඔහුගේ සහෝදරයෝද ඔහුගේ පියාගේ මුළු පවුලද ගොස් ඔහු ගෙනවුත් ශොරාද ඉෂ්තායෝල්ද අතරේ තිබෙන ඔහුගේ පිය වූ මානවවාගේ සොහොන් පොලේ තැන්පත් කළෝය. සම්සොන් 20 අවුරුද්දක් ඊශ්‍රායෙල් වරුන් පාලනය කළේය. 17 වන පරිච්ඡේදය මීකාගේ දේවාලය. එප්‍රායිම් කඳුරටේ මීකා නම් මිනිසෙක් සිටියේය. ඔහු සිය මවට කතා කොට ඔබේ රිදී කාසි 1100ය සොරකම් කරනු ලැබූ විට ඔබ සොරා පිට සාපයක් තැබුවේහිය. ඔබ සාප කරනවා මට ඇසිනි. බලන්න ඒ කාසි මාළඟ ඇත. ඒවා ගත්තේ මමයයි කීවේය. ඔහුගේ මව මාගේ පුත්‍රය සමිදානන් වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වායයි කීවාය. ඔහු තමාගේ මවට රිදී කාසි 1100ය නැවත දුන්නේය. එවිට ඔහුගේ මව් කතා කොට කැපූ රූපයක්ද වාත්තු පිළිමයක්ද සෑදීමට මම මේ රිදී මාගේම අතින් මාගේ පුත්‍රයා වෙනුවෙන් සමිදානන් වහන්සේට සැබවින්ම කැප කෙලෙමි. දැන් ඒවා මම නැවත ඔබට දෙමි කීවාය. ඔහු ඒ මුදල නැවත ඔහුගේ මවට දුන් කල ඔහුගේ මව රිදී කාසි 200ක් රැගෙන කම්කරුවෙකුට දුන්නාය. ඔහු එයින් කැපූ රූපයක්ද වාත්තු පිළිමයක්ද සෑදුවේය. ඒවා මීකාගේ ගෙයි තිබුණේය. මීකා නම් මේ මිනිසාට දේවාලයක් තිබුණේය. ඔහු ඒ පොත් සැට්ටයක්ද තෙරපීම් රූපද සාදා තමාට පූජකයෙකුව සිටින පිණිස තමාගේ පුත්‍රයෙකු පත් කළේය. ඒ කාලයේදී ඊශ්‍රායෙල්හි රජ කෙනෙක් නොසිටියේය. එක් එක්කෙනා තම තමාට රෙසිදේ කළේය. ජුදා පෙළපොතට අයිති වූ ජුදයේ බෙත්ලෙහෙමේ සිට පැමිණි එක්තරා ලෙවිය තරුණෙක් සිටියේය. ඔහු එහි ටික කලකට වාසය කළ කෙනෙකි. ඒ මිනිසා විසීමට තැනක් සොයන පිණිස ජුදයේ බෙත්ලෙහෙමෙන් පිටත්ව ගොස් ගමන් කරනුයේ එප්‍රායිම් කඳුරටේ මීකාගේ ගෙදරට පැමිණියේය. ඔබ කොතැනින් ආවෙහිදැයි මීකා ඔහුගෙන් ඇසීය.
ඔහුද මම ජුදේ බෙත්ලෙහෙමේ ලෙවි ඉවරයෙක්මි. මට විසීමට තැනක් සොයා යමී පිළිතුරු දුන්නේය. එවිට මීකා මා සමග වාසය කර මට පිය කෙනෙකුද පූජකයෙකුද වන්න. මම ඔබට අවුරුදු පතා වේදිකාසි 10ක් හා ඇඳුම් කුට්ටමක්ද කෑමද දෙන්නෙමි ඔහුට කීවේය. එවිට ලෙවිවරයා ඇතුළු වී මීකා සමග වාසය කරන්නට සතුටු විය. ඔහු වනාහි මීකාට තමාගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙකු මෙන් විය. මීකා ඒ ලෙවිවරයා පූජකයා වශයෙන් පත් කළේය. ලෙවිවරයා ඔහුගේ ගේ විසීය. මීකා කතා කරමින් ලෙවිවරයෙකු මට පූජක කමට සිටින නිසා සමිදානන් වහන්සේ මට යහපත කරන සේකැයි දැන් දනිමි කීය. 18 වන පරිච්ඡේදය දාන්වරු ලායිෂ්‍ය ඔත්තු බැලිය. ඒ කාලයේ ඊශ්‍රායලි රජ කෙනෙක් නොසිටියේය. තවද ඒ දවස්වලදී දාන් ගෝත්‍රය තමන්ට වාසය කිරීම පිණිස ප්‍රදේශයක් සෙව්වෝය. එසේ කළේ ඒ දවසේ ඒ වනතෙක් ඊශ්‍රායල් ගෝත්‍ර අතරේ ඔවුන්ට උරුමයක් ලැබී නොතිබුණු නිසාය. දාන් වැසියෝ දේශයෙහි ඔත්තු බලන පිණිස තමන්ගේ සියලු සෙනඟ අතරින් තමන්ගේම පෙළපතේ වික්‍රමාන්විත මිනිසුන් 5 දෙනෙකු තෝරාගෙන ෂොරාද එෂ්තායෝල්ද සිට යවමින් ඔබ ගොස් දේශයෙහි ඔත්තු බලන්නයි ඔවුන්ට කීවෝය. ඔහු එප්‍රයිම් කඳුරටේ මීකාගේ ගෙට අවුත් එහි නවාතැන් ගත්තෝය. ඔහු මීකාගේ නිවස ළඟ සිටියදී ලෙවිවරයා වන තරුණයාගේ කටහඬ ඇඳින එහි ගොස් ඔහුට කතා කොට ඔබ මෙහි ගෙනාවේ කවරෙක්ද? මෙතන ඔබ කරන්නේ කුමක්ද? මෙහි ඔබේ වගකීම කුමක්දයි ඇසුවෝය. මීකා මට මේ දේ කර ඇත. මා ඔහුගේ පූජකයාව සිටින පිණිස ඔහු මට වැටුපක් ගෙවන්නේ යයි ඔහු ඔවුන්ට කීවේය. ඔහු ඔහුට කතා කොට අප යන මේ ගමන සඵල වේද කියා අප දැනගන්න පිණිස දෙවියන් වහන්සේගෙන් විමසන්නයි කීහ. ශාන්ති සිතින් යන්න. ඔබ යන ගමන සමිදානන් වහන්සේගේ ආරක්ෂාව යටතේ තිබේ යයි පූජකයා ඔවුන්ට කීවේය. එවිට ඒ 5 දෙනා පිටත්ව ගොස් ලායිෂ්ට පැමිණ එහි සිටින සෙනඟ ආරක්ෂා සහිතව සීතුන් වැසියන් හා සමානව සාමකාමීවද නිශ්චලවද වාසය කරන බව දුටුවෝය. ඔවුන්ට කිසි අගහිඟයක් තිබුණේ නැත. ඔහු සීදන්වරුන්ගෙන් ඈත්ව වාසය කළහ. අරමීයන් සමග ඔවුන්ට කිසි ගනුදෙනුවක් නොවිය. ඉන්පසු ඔහු ෂොරාහිද එෂ්තායොල්හිද සිටි තමන්ගේ සහෝදරයන් වෙත පෙරලා ආවෝය. ඔවුන්ගේ සහෝදරයෝ ඔවුන්ට කතා කොට ඔබ සොයාගත් තොරතුරු මොනවාදැයි ඇසුවෝය. ඔහු පිළිතුරු දෙමින් අපි පිටත් වී ගොස් ඔවුන්ට පහර දෙමු. මන්ද ඒ රට ඉතා යහපත් බව අපි දුටිමු. කිසිත් නොකර මෙහි සිටින්නේ මන්ද ඒ රටට ඇතුළු වී එය හිමිකරගන්න පිණිස යන්නට මැරි නොවන්න. ඔබ ගිය විට ආරක්ෂා රහිත සෙනඟක් කරා ඔබ පැමිණෙන්නහුය. ඒ රට විශාලය. දෙවියන් වහන්සේ ඔබ අතට ඒ රට දී තිබේ. එය පොළවේ තිබෙන කිසි දෙයකින් හිඟයක් නැති ස්ථානයකයි කීහ. මීකාගේ දේවරූප සොරා ගැනීම. එවිට එතනින් දාන්ගේ පෙළපතේ සෙනඟ 600ක් සන්නාහ සන්නද්ධව ෂොරාද එෂ්තායොල්ද සිට පිටත්ව ගියෝය. ඔහු ජුදයේ තිබෙන කිරියත් ජයාරීම්හි කඳවුරු බැඳගත්තෝය. ඒ නිසා ස්ථානයට අද්දක්වා දාන්ගේ කඳවුර යන අර්ථය ඇති මහනේ දාන්යයි කියති. එය පිහිටා තිබෙන්නේ කිරියත් ජයාරීම්ට බටහිරින්ය. ඔහු එතනින් එප්‍රයිම් කඳුරටට ගොස් මීකාගේ නිවස ළඟට පැමිණියේය. එය පිහිටා තිබෙන්නේ කිරියත් ජයාරීම්ට බටහිරින්ය. ඔහු එතනින් එප්‍රයිම් කඳුරටට ගොස් මීකාගේ නිවස ළඟට පැමිණියෝය. එවිට ලායිෂ් රටට ඔත්තු බලන්න ගිය 5 දෙනා තමන්ගේ සහෝදරයන්ට කතා කොට මේ ගෙවල ඒ පොත් සැට්ටයක්ද තෙරපීම් රූපද කැපූ රූපයක්ද වාත්තු පිළිමයක්ද තිබෙන බව ඔබ දන්නහුද? ඉතින් දැන් ඔබ කළ යුතු දේ කල්පනා කරන්නයි කීහ. එබැවින් ඔහු හැරී ගොස් තරුණ ලෙවිවරයා සිටි මීකාගේ නිවසට පැමිණ ඔහුගේ සැප පහසු විචාලෝය. සන්නාහ සන්නද්ධව සිටි දාන්වරුන් වන ඒ මිනිස්සු 600 දෙනා දොරකඩ ළඟ සිටියෝය. රටේ ඔත්තු බලන පිණිස ගිය 5 දෙනා නැගී ගොස් නිවසට ඇතුළුව කැපූ රූපයද ඒ පොත් සැට්ටයද තෙරපීම් රූපයද වාත්තු පිළිමයද ගත්තෝය. පූජකයා සහ සන්නාහ සන්නද්ධ 600 දෙනා දොරකඩ ළඟ සිටියෝය.
ඔවුන් මීකාගේ ගෙට ඇතුළුව කැපූ රූපයද ඒ පොත් සැට්ටියද තෙරපීම් රූපයද බාත්තු පිළිමේද පිටතට ගෙනාවිට පූජකයා ඔබ කුමක් කරන්නහු දැයි ඔවුන්ගෙන් ඇසීය. ඔහු පිළිතුරු දෙමින් නිශ්ශබ්දව අතින් කට වසාගෙන අප සමග ගොස් අපට පියෙකුද පූජකයෙකුද වන්න. එක මිනිසෙකුගේ පවුලකට පූජකයෙකු වීමට වඩා ඊශ්‍රායෙල් ගෝත්‍රයකටත් පෙළපතකටත් පූජකයෙකු වීම හොඳ නොවේදැයි ඇසූහ. එවිට පූජකයාගේ සිත සතුටුව ඔහු ඒ පොත් සැට්ටයද තෙරපීම් රූපයද වාත්තු රූපයද රැගෙන සෙනඟ අතරට ගියේය. මෙසේ ඔහු ආපසු හැරි බාලයන්ද ගව මහීෂයන්ද බඩුද පෙරටු කොටගෙන ගියෝය. ඔවුන් මීකාගේ නිවසින් ඈතට ගිය කල මීකාගේ නිවස අසල නිවෙස්වල මිනිස්සු එක් රැස්ව දාන්වරුන් පසුපස ගොස් ඔවුන්ට ලංව මුර ගැසුවෝය. ඔවුහු හැරී බලා මිනිසුන් රැස් කරගෙන එන්නට ඔබට සිදුවී තිබෙන්නේ කුමක්දැයි මීකාගෙන් ඇසූහ. ඔහු පිළිතුරු දෙමින් මා සැදූ දේවතාවන්ද මාගේ පූජකයාද ඔබ ගෙන යන්නහුය. මට තවත් ඉතිරිව තිබෙන්නේ කිමෙක්ද? ඔබට සිදුවී තිබෙන්නේ කුමක්දැයි ඔබ මාගෙන් අසන්නේ කෙසේදැයි ඇසීය. දාන්වරු ඔහුට පිළිතුරු දෙමින් තවත් කතා නොකරන්න. කතා කළොත් රෞද්‍ර මිනිසුන් ඔබ වෙත එන්නට පුළුවන. එවිට ඔබේ ජීවිතයද ඔබේ ගෙයිවැසියන්ගේ ජීවිතද හානිවනු ඇතැයි කියා යන්නට ගියෝය. ඔවුන් තමාට වඩා බලවත් බව මීකා දැක ආපසු හැරි තමාගේ ගෙදරට ගියේය. ලායිෂ් නගරයේ විනාශය. ඔහු මීකා සාදා තිබුණු දේ රැගෙන ඔහු සමග සිටි පූජකයා කැටුව ගොස් සාමකාමීවද සුරක්ෂිතවද සිටි ලායිෂ් සෙනඟ වෙත පැමිණ කඩුවෙන් ඔවුන්ට පහර දී නුවර ගිනි ලෑවෝය. ඒ නුවර සීදොන් නුවරින් ඈත්ව තිබුණු නිසාද කිසිවෙකු සමග ඔවුන්ගේ ගනුදෙනුවක් නොවූ නිසාද ඔවුන් ගලවන්නට කිසිවෙක් නොවූහ. ඒ නුවර බෙත් රහබ්හි පිහිටි මිටියවතේ තිබුණේය. ඔහු ඒ නුවර ගොඩනගා එහි වාසය කළෝය. ඊශ්‍රායෙල්ට දාප උපන් තමන්ගේ පියා වූ දාන්ගේ නාමය අනුව ඔහු ඒ නගරයට දාන් යන නාමය තැබුවෝය. කලින් ඒ නගරේ නම ලායිෂ්‍ය. දාන්වරු වාත්තුරූපය පිහිටුවා ගත්තෝය. මෝසෙස්ගේ පුත්‍රයා වන ගෙර්ෂොම්ගේ ජෝනාතන්ද ඔහුගේ පුත්‍රයෝද රටවැසියන් බහල්කමට ගෙනයනු ලැබූ දවස දක්වා දාන් ගෝත්‍රයට පූජකයෝ වූවෝය. මීකා විසින් සාධන ලද වාත්තුරූපය ඔවුහු පිහිටුවා ගත්හ. දෙවියන් වහන්සේගේ මණ්ඩපය ශීලෝහි තිබුණු තාක්කල් එය එහි තිබුණේය. 19 වන පරිච්ඡේදය. ගිබියා වැසියාගේ දුෂ්ටකම්. ඊශ්‍රායෙලි රජ කෙනෙකු නොසිටි කාලයේදී එෆ්‍රායිම් කඳුරටේ එහා පැත්තේ ලෙවිවරයෙක් වාසය කළේය. ඔහු ජුදයේ බෙත්ලෙහෙමෙන් උපභාර්යාවක සරණ පාවා ගත්තේය. ඔහුගේ උපභාර්යාව ඔහුට විරුද්ධව වෛශ්‍යකම් කොට ඔහු අතහැර ජුදයේ බෙත්ලෙහෙමේ ඇගේ පියාගේ ගෙදරට ගොස් එහි 4 මාසයක් සිටියාය. ඇගේ පුරුෂයා කරුණාවෙන් කතා කර ඇ නැවත ගෙනනු පිණිස තම වැඩකාරයාද කොටලුවන් දෙදෙනෙකුද සමග ඈ කරා ගියේය. ඈ තමාගේ පියාගේ ගෙදරට ඔහු කැඳවාගෙන ආවාය. තරුණියගේ පියා ඔහු දුටු විට ඔහු හමුවීමට ප්‍රීතියෙන් ආවේය. ඔහුගේ මාමා වන තරුණියගේ පියා ඔහු නවත්වා ගත්තේය. ඔහු 3 දවසක් ඔහු සමග විසීය. එලෙස ඔහු කමින් බොමින් එහි නැවතී සිටියෝය. 4 වන දින අලුයම ඔහු නැගිට පිටත් වී යන්නට සූදානම් විය. තරුණියගේ පියා කතා කොට කෑම ටිකක් කා ඔබේ සිත සනසාගෙන පසුව ඔබට යන්නට පුළුවනයි තම බෑනාට කීවේය. මෙසේ ඔහු දෙදෙන හිඳගෙන එක්ව ආහාර පාන ගත්හ. තවද තරුණියගේ පියා ඒ මිනිසාට කතා කොට අනේ අද රාත්‍රියේත් කරුණා කර නවතින්න. එසේ නැවතී සොම්නස් වන්නයි ඒ මිනිසාට කීවේය. ඒ මිනිසා යන්නට සැරසුණු විට ඔහුගේ මාමා පෙරැත්ත කෙලින් ඔහු නැවතුනේය. 5 වනදා අලුයම ඔහු යන්නට සැරසුණු විට තරුණියගේ පියා ඔහුට කතා කොට අනේ ඔබේ සිත සනසාගන්න සවස් වනතෙක් නවතින්නයි කීවේය. එබැවින් ඔහු දෙදෙන කෑම කෑහ. එම් මිනිසාද ඔහුගේ උපභාර්යාවද වැඩකාරයාද යන්නට සැරසුණු විට ඔහුගේ මාමා වන තරුණියගේ පියා ඔහුට කතා කොට දැන් සවස් වේගෙන එයි.
අනේ රාත්‍රියේ නැවතී සිටින්න. ඉර බැස යන්නට ළඟය. රාත්‍රියේ මෙහි සිට ඔබේ සිත සතුටු කරගෙන හෙට ඔබේ ගමනට වේලස්සනින් නැගිට ගෙදර යන්න පිටත් වන්නයි කිවේය. එහෙත් ඒ මිනිසා ඒ රාත්‍රියේ නවතින්නට නොකැමැතිව නැගිට සෑදල දැමූ කොටලුවන් දෙදෙනෙකුද තමාගේ උපභාර්යාවද රැගෙන ගොස් ජෙබූස් එනම් ජෙරුසලම ඉදිරිපිටට පැමිණියේය. ඔවුන් ජෙබූස් නගරයට ලංවන විට බොහෝ සවස් වී තිබුණේය. එවිට වැඩකාරයා අපි ගොස් ජෙබුසිවරුන්ගේ මේ නගරයට ඇතුළු වී එහි නවතැන් ගනිමුයි තමාගේ ස්වාමියාට කීය. ඔහුගේ ස්වාමියා පිළිතුරු දෙමින් ඊශ්‍රායෙල් පුත්‍රයන්ට අයිති නැති අන්‍යයන්ගේ නුවරකට නොගොස් ගිබියාවට යමුයි ඔහුට කීවේය. තවද ඔහු කතාකොට ගිබියාවෙහි හෝ රාමාහි හෝ නවතින පිණිස ඒ ස්ථානවලින් එකකට ළඟාවමුයි තමාගේ වැඩකාරයට කීවේය. මෙසේ ඔහු තවදුරටත් ගමන් කොට බෙන්ජමින්ට අයිති ගිබියා පෙදෙසට ළඟාවන විට ඉර බැස ගියේය. ඔවුහු ගිබියාවෙහි නවාතැන් කරන්න පිණිස ඒ දෙසට හැරී ගියෝය. ලෙවීවරයා ඇතුළු වී නොවර වීදියේ හිඳගත්තේය. මන්ද කිසිවෙක් නවාතැන්දීමට ඔවුන් ගෙදරට කැඳවා නොගත්හ. ඒ වේලේ මහලු මිනිසෙක් කෙතේ වැඩකර සවස් වූයෙන් ආවේය. ඒ මිනිසා කඳුරටේ මිනිසෙකි. ඔහු ගිබියාවෙහි වාසය කළේය. ඒත් ඒ වැසියෝ බෙන්ජමින් වරුය. ඒ මහල්ලා තම හිසෝසවා නුවර වීදියේ හුන් ඒ මගියා දැක ඔබ කොතැනට යන්නෙහිද කොතැන සිට එන්නෙහිදැයි ඇසීය. ඔහු පිළිතුරු දෙමින් අපි ජුදයේ බෙත්ලෙහෙමින් සිට එප්‍රයිම් කඳුරටෙහි එහා කෙළවරට යමු. මම එහි වැසියෙක්මි. මම ජුදයේ බෙත්ලෙහෙමට ගියමි. මම දැන් ගෙදර යමි. කිසිවෙක්කු මට මෙහිදී නවාතැන් දෙන්නේ නැත. අපේ කොටලුවන්ට පිදුරුත් කෑමත් තිබේ. මට සහ මාගේ උපභාර්යාවටද මාගේ වැඩකාරයාටද රොටිත් මුද්‍රික පානයක් තිබේ. කිසි දෙයකින් අපට අඩුපාඩුවක් නැතැයි ඔහුට කීවේය. මහලු මිනිසා කතා කරමින් මාගේ ගෙදරට මම ඔබ පිළිගනිමි. ඔබේ සියලු ඕනෑකම් මම සපයා දෙමි. වීදියේ නම් නොසිටින්නැයි ඔහුට කීවේය. එවිට ඒ මහලු මිනිසා ඔවුන් තමාගේ ගෙදරට කැඳවාගෙන ගොස් කොටලුවන්ට කන්නට දුන්නේය. ඔහුද තමන්ගේ පාද සෝදාගෙන ආහාර පාන අනුභව කළහ. ඔවුන් සතුටින් කල් යවන අතර ඒ නගරයේ දුර්ජනයන්ව සිටි සමහර මිනිස්සු ඒ ගෙදර වටකර සිට දොරට ගසමින් ගෘහ මූලිකයා වන මහලු මිනිසාට කතාකොට ඔබේ ගෙදරට පැමිණ සිටින මිනිසා සමග කම්සප වෙඳින්නට ඔහු පිටතට ගෙනෙන්නයි කීවෝය. එවිට ගෘහ මූලිකයා වන මහලු මිනිසා පිටතට ගොස් ඔවුන්ට කතාකොට අනේ සහෝදරේනි එසේ නොවේවා එපමණ දුෂ්‍යකම් නොකරන්න. එ මිනිසා මාගේ ගිට පැමිණ සිටියදී ඔය නින්දිතකම් නොකරන්න. මෙන්න මෙහි මාගේ කන්‍යාදුවත් එ මිනිසාගේ උපභාර්යාවත් සිටිති. මම දැන් ඔවුන් පිටතට ගෙනමි. ඔවුන් වසඟ කරගෙන ඔබ කැමති දෙයක් ඔවුන්ට කරන්න. එහෙත් මේ මිනිසාට ඒ නින්දිතකම නොකරන්නයි කීවේය. එහෙත් ඒ මිනිස්සු ඔහුට ඇහුම්කන් නොදුන්නෝය. එබැවින් ඒ ලෙවීවරයා ඔහුගේ උපභාර්යාව අල්ලාගෙන ඔවුන් වෙත පැමිණෙව්වේය. ඔහු ඇය සමග බලහත්කාරයෙන් එක්වී අලුයම දක්වා මුළු රාත්‍රියේම ඇය දූෂණය කොට පහන් වන විට ඇය යන්නට හැරියෝය. එවිට ස්ත්‍රිය අලුයම් වේලේ අවුත් ඇගේ ස්වාමියා සිටි එ මිනිසාගේ ගේ දොරකඩ වැටි එළිවන තෙක් සිටියාය. ඇගේ ස්වාමියා අලුයම නැගිට ගේ දොරවල් හැර තමාගේ ගමන යන්නට එළියට ගියේය. එවිට ඔහුගේ උපභාර්යාව වන ස්ත්‍රිය ගේ දොරකඩ වැටි සිටියාය. ඇගේ අත් එලිපත්ත උඩ තිබුණේය. ඔහු ඇයට කතාකොට නැගිටින්න අපි යමුයි කීය. ඒත් උත්තරයක් ලැබුණේ නැත. එවිට ඔහු ඇය ඔසවා කොටලුවා පිට තබාගෙන සිය නිවෙස බලා ගියේය. ඔහු තමාගේ නිවෙසට පැමිණි කල පිහියක්ගෙන තමාගේ උපභාර්යාවගේ සිරුර ඇට සමග කොටස් 12කට කපා ඊශ්‍රායෙල් වරුන්ගේ සියලු පළාත්වලට යැව්වේය. ඒ දුටු සියල්ලෝ ඊශ්‍රායෙල් ජනයා මිස්ර දේශයෙන් ආදා පටන් අද දක්වා මෙබඳු දෙයක් සිදුනේවත් දකින්නට ලැබුණේවත් නැත. මේ ගැන සිතටගෙන සාකච්ඡා කොට තීරණයකට පැමිණෙන්නයි කීවෝය. 20 වන පරිච්ඡේදය ඊශ්‍රායෙල් වරුන් යුද්ධයට සැරසීම. එවිට දාන් සිට බේර්ෂෙබා දක්වාද ගිලියද් දේශයේද
සිටි සියලු ඊශ්‍රායල් සෙනඟ පිටත්ව අවුත්. එක් කෙනෙකුමෙන් සමිදානන් වහන්සේ වෙත මේෂ්පාහි රැස් වුණාහ. දෙවියන් වහන්සේගේ සෙනඟගේ මේ රැස්වීමට ඊශ්‍රායලි සියලු ගෝත්‍රවල ප්‍රධානීහු පැමිණ සිටියහ. කඩු රැගත් පාබල සේනාව 4,00,000ක් වූහ. ඊශ්‍රායල් වරුන් මිෂ්පාට ගිය බව බෙන්ජමින් වරුන්ට සැලවිය. මේ දුෂ්ටකම සිදුවුණේ කෙසේද කියන්නයි ඊශ්‍රායල් වරු ඇසුවෝය. එවිට මරණු ලැබූ ස්ත්‍රියගේ ස්වාමි පුරුෂයා වන ලෙවීවරයා උත්තර දෙමින් මාගේ උපභාර්යාවත් මමත් නවාතැන් ගන්නට බෙන්ජමින් වරුන්ට අයිති ගිබියාවට පැමිණියෙමු. එවිට ගිබියා වැසියෝ මට විරුද්ධව පැමිණ මා සිටි නිවස රාත්‍රියේ වටලා ගත්තෝය. ඔහු මා මරන්නට සිතුවෝය. ඒත් මාගේ උපභාර්යාව මැරෙන ලෙස ඇයට බලහත්කාරකම් කළෝය. එවිට මම මාගේ උපභාර්යාවගේ සිරුරගෙන එය කොටස්වලට කපා ඊශ්‍රායල් වරුන්ට අයිති සියලු පළාත්වලට ඇරියමි. එසේ කළේ ඔවුන් ඊශ්‍රායලි දුෂ්ටකමක්ද නින්දිතකමක්ද කළ බැවිනි. ඊශ්‍රායල් ජනයනි, ඔබ සියලු දෙනා මෙහි රැස්ව සිටින්නහුය. මේ කාරණා ගැන සාකච්ඡා කර දැන්ම මෙහිදී තීරණයක් ගන්නයි කීවේය. එවිට මුළු සෙනඟ එකාමෙන් නැගිට කතාකොට අපෙන් කිසිවෙක් තමාගේ කූඩාරමට නොයන්නේය. කිසිවෙක් තමාගේ ගෙදරට නොයන්නේය. අප දැන් ගිබියාවට කරන දෙය මෙයයි. අපි පස ඇට දමා ගිබියාවට පහර දෙන සෙනඟ තෝරා ගනිමු. සියලු ඊශ්‍රායල් ගෝත්‍රවලින් මිනිසුන් 100කින් දස දෙනෙකුද දහසකින් 100ක්ද දස දහසකින් දහසක්ද බැගින් තෝරා ගනිමු. ඔහු බෙන්ජමින්ට අයිති මිනිසුන් විසින් ඊශ්‍රායලි කරන ලද නින්දිතකම ප්‍රකාරයට ඔවුන්ට පහර දෙන්නට යන හමුදාවට කෑම ගෙනෙන්නෝයයි කීහ. එකී ලෙස සියලු ඊශ්‍රායල් ගෝත්‍ර එකාමෙන් එකට බැඳී ඒ නුවරට විරුද්ධව රැස් වූෝය. ඊශ්‍රායල් ගෝත්‍රවල සෙනඟ බෙන්ජමින් ගෝත්‍රයේ සෑම තැන්වලට පණිවිඩකාරයන් යවමින් ඔබ අතරේ කර තිබෙන මේ දුෂ්ටකම කුමක්ද? ඉතින් අප ගිබියාවෙහි සිටින ඒ දුර්ජනයන් මරා ඊශ්‍රායල් වරුන් කෙරෙන් නපුර පහ කර දමන පිණිස ඔවුන් අපට පාවා දෙන්නයි කීවෝය. ඒත් බෙන්ජමින් වරු තමන්ගේ සහෝදර ඊශ්‍රායල් වරුන්ගේ හඬට සවන් දෙන්නට කැමති නොවූහ. බෙන්ජමින් වරු ඊශ්‍රායල් වරුන්ට විරුද්ධව යුද්ධ කරන්නට යන පිණිස නගරවලින් පිටත්ව ගිබියාවට එක් රැස් වූහ. ගිබියාවෙහි වැසියන්ගෙන් තෝරාගත් මිනිසුන් 700ක් හැර නගරවලින් රැස් වූ කඩු රැගත් බෙන්ජමින් වරු 26,000ක් ඒ දවසේදී ගණන් කරනු ලැබූහ. මේ මුළු සෙනඟ අතර තෝරාගත් වමතහුරු මිනිස්සු 700ක් වූහ. ඔහු සියල්ලෝම කෙස්ගසක් පමණවත් නොවරදා ගල්පටියකින් ගල් විදින්නට දක්ෂ අයය. බෙන්ජමින් වරුන් හැර කඩු රැගත් ඊශ්‍රායල් වරු සාර ලක්ෂයක් ගණන් කරනු ලැබූහ. ඔහු පළපුරුදු යුද්ධ බටයෝය. බෙන්ජමින් වරුන්ට විරුද්ධ සටන. ඊශ්‍රායල් සෙනඟ පිටත්ව බෙතෙල්ට ගොස් බෙන්ජමින් සෙනඟට විරුද්ධව යුද්ධ කරන පිණිස අපෙන් පළමුවෙන් යා යුතු කවුරුදැයි දෙවියන් වහන්සේගෙන් විචාලෝය. යුදාවරු පළමුව යා යුතුයයි සමිදානන් වහන්සේ වදාළ සේක. ඊශ්‍රායල් සෙනඟ උදේ නැගිට ගිබියා ඉදිරිපිට කදවරු බැඳගත්තෝය. ඊශ්‍රායල් සෙනඟ බෙන්ජමින් වරුන්ට විරුද්ධව යුද්ධයට ගොස් ගිබියා ළඟ ඔවුන්ට විරුද්ධව සටන සඳහා පිළිවෙලින් සැරසී සිටියෝය. එවිට බෙන්ජමින් වරු ගිබියාවෙන් පිටත්ව අවොත් ඒ දවසේ ඊශ්‍රායල් වරුන්ගේ මිනිසුන් 22,000ක් විනාශ කර බිමහිලා දැමුවෝය. ඊශ්‍රායල් වරු ධෛර්ය වඩා තමන් පළමුවන දවසෙහි පිළිවෙලින් සිටි ස්ථානයෙහි යළිත් යුද්ධය පිණිස සැරසී සිටියෝය. තවද ඊශ්‍රායල් වරු ගොස් සමිදානන් වහන්සේ ඉදිරියෙහි සවස් වන තෙක් හඬා අපේ සහෝදරයන් වන බෙන්ජමින් වරුන්ට විරුද්ධව අප නැවත සටනට යා යුතුදැයි සමිදානන් වහන්සේගෙන් ඇසූහ. ඔවුන්ට විරුද්ධව යන්නයි සමිදානන් වහන්සේ වදාළ සේක. ඊශ්‍රායල් සෙනඟ දෙවන දින බෙන්ජමින් වරුන්ට විරුද්ධව ඔවුන්ට ළඟා වූහ. එවිට බෙන්ජමින් වරු දෙවනදා ඔවුන්ට විරුද්ධව ගිබියාවෙන් පිටත්ව අවුත් යළිත් ඊශ්‍රායල් වරුන්ගෙන් මිනිසුන් 18,000ක් විනාශ කර බිමහෙළුවෝය. මේ සියල්ලෝ කඩුහරඹෙහි දක්ෂ අය වූහ. එකල සියලු ඊශ්‍රායල් වරුද සකල ජනයාද ගොස් බෙතෙල්ට පැමිණ එහිදී සමිදානන් වහන්සේ ඉදිරියෙහි හඬමින් සිට
එදා සවස් වනතෙක් නිරාහාරව සිට සමිධානන් වහන්සේ ඉදිරියේහි සහභාගීකමේ පූජාද දවනයාග පූජාද ඔප්පු කළෝය. ඒ දවස්වලදී සමිධානන් වහන්සේගේ කිවිසුම් කරඬුව බෙතෙල්හි තිබුණ බැවින් ඔහු සමිධානන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇසූහ. ආරුන්ගේ පුත්‍රයා වන එලෙයාසර්ගේ පුත් පිනිහාස් ඒ දවස්වලදී ඒ ගිවිසුම් කරඬුව භාරව සිටියේය. ඊශ්‍රායෙල්වරු කතාකොට අප සහෝදරයන් වෙන බෙන්ජමින් වරුන්ට විරුද්ධව අප නැවතත් යුද්ධයට යා යුතුද නැතහොත් නතර විය යුතුදැයි සමිධානන් වහන්සේගෙන් ඇසූහ. සමිධානන් වහන්සේ පිළිතුරු දෙමින් යන්න මන්ද හෙට ඔවුන් නොබලා අතට පාවා දෙන්නමි වදාළ සේක. ඊශ්‍රායෙල්වරුද ගිබියාව වටකර මිනිසුන් සඟවා තැබුවෝය. තුන්වනදා ඊශ්‍රායෙල්වරු බෙන්ජමින් වරුන්ට විරුද්ධව ගොස් වෙන වතාවලදීමෙන් ගිබියාව ළඟ සැරසී සිට ගත්හ. බෙන්ජමින් වරු ඊශ්‍රායෙල්වරුන්ට විරුද්ධව පිටතට අවුත් නුවරින් ඈත්වී වෙන වතාවලදීමෙන් සෙනඟට පහර දෙන්නට පටන්ගෙන බෙතෙල්ටත් ගිබියාවටත් යන මාර්ග දෙකේදී ඊශ්‍රායෙල් මිනිසුන් 30 දෙනෙකු පමණ මැරුහ. පළමුවන වතාවේදීමෙන් ඔවුන් අප ඉදිරියෙහි පරාජය වනු ඇතැයි බෙන්ජමින් වරු කීහ. එහෙත් ඊශ්‍රායෙල්වරු අපි පලා ගොස් ඔවුන් නුවරින් ඈත් කොට මාවත්වලට පමුණුවා ගනිමුයි කීවෝය. එවිට සියලු ඊශ්‍රායෙල්වරු තමන් සිටි තැනින් නැගිට ගොස් බාල් තාමාර්හි පිළිවෙලින් සිටගත්තෝය. සැඟවී බලා සිටි ඊශ්‍රායෙල්වරුද තමන්ගේ ස්ථානීය වූ ගිබියාවෙහි පිට්ටනියෙන් නික්ම ආවෝය. සියලු ඊශ්‍රායෙල්වරුන්ගෙන් තෝරාගත් මිනිසුන් දසදහසක් ගිබියාව ඉදිරිපිටට ආහ. සටන ඉතා බලවත් විය. එහෙත් බෙන්ජමින්වරු ඔවුන්ට විපත්තිය ආසන්නව තිබුණු බව නොදැන සිටියහ. සමිධානන් වහන්සේ ඊශ්‍රායෙල්වරුන් ඉදිරියෙහි බෙන්ජමින්වරුන් පරාජය කර වූ සේක. ඊශ්‍රායෙල් සෙනග ඒ දවසේදී බෙන්ජමින්වරුන්ගෙන් මිනිසුන් 25,100ක් විනාශ කළෝය. මේ සියලු දෙනා කඩුහරබයෙහි දක්ෂ අය වූහ. ඊශ්‍රායෙල්වරුන් ජයගත් ආකාරය තමන් පරාජය වන බව බෙන්ජමින්වරුන්ට පෙනී ගියේය. ඊශ්‍රායෙල්වරු වනාහි තමන් ගිබියාවෙහි සඟවා තැබූ මිනිසුන් කෙරෙහි විශ්වාස කළ බැවින් බෙන්ජමින්වරුන් ඉදිරියෙන් පසුබැස ගියහ. සැඟවී සිටි මිනිස්සුද ඉක්මනින් ගිබියාවට විරුද්ධව වේගයෙන් පැතිර ගොස් මුළු නගරයට කඩුවෙන් පහර දුන්නෝය. ඊශ්‍රායෙල්වරුන්ද සැඟවී සිටි අයද අතර නියම කර තිබුණ ලකුණ නම් නුවරින් මහත්දුම් කඳක් නැංවීමය. එය දුටු විට ඊශ්‍රායෙල්වරු සටනේදී ආපසු හැරුණෝය. බෙන්ජමින්වරු ඊශ්‍රායෙල්වරුන්ට පහර දෙන්නට පටන්ගෙන ඔවුන්ගෙන් 30 දෙනෙකු පමණ මරා පළමුවන සටනේදී මෙන්ම ඔවුන් සත්තකින් අපට පරාජය වනු ඇතැයි කීවෝය. එහෙත් ලකුණක් වන එදුම් කඳ නගරයෙන් පටන් ගත්තේය. බෙන්ජමින්වරු ආපසු හැරී බැලූ කල නගරයේ හැමතැනින්ම දුම් අහසට නගින දුටුවෝය. ඊශ්‍රායෙල් සෙනඟද ආපසු හැරුණෝය. එවිට බෙන්ජමින්වරු විපත්තිය තමන් පිට පැමිණ තිබෙන බව දැක කැළඹී ඊශ්‍රායෙල්වරුන් ඉදිරියෙන් කාන්තාරයට යන මාර්ගයේ හැරී ගියෝය. එහෙත් සටන ඔවුන් පසුපස්සේ බලවත්ව පැවතුනේය. නගරවලින් පිටතට ආතැනෙත්තෝ මැදිව සිටි අය විනාශ කළෝය. ඔහු බෙන්ජමින්වරු හැම අතින්ම වටකරගෙන නැගෙනහිර ගිබියාවට පැමිණෙන තුරු ඔවුන් ලුහු බැඳ ගොස් ඔවුන් නතර වුණ තැනේදී ඔවුන් පාගා දෙමුවෝය. මෙසේ බෙන්ජමින්වරුන්ගෙන් මිනිස්සු 18,000ක් මැරුම් කෑහ. ඔවුහු සියල්ලෝ බල සම්පන්න මනුෂ්‍යෝ වූහ. සෙසු අය කාන්තාරයේ තිබෙන රිම්මොන් පර්වතයට පලා ගියෝය. ඔවුන්ගෙන් 5,000ක් මාවත්වලදී මරණු ලැබූහ. ඊශ්‍රායෙල්වරු සෙසු අය ගිදුම් දක්වා ලුහු බැඳ ගොස් ඔවුන්ගේ 2,000ක් දෙනා මැරුවෝය. මෙසේ බෙන්ජමින්වරුන්ගෙන් ඒ දවසේදී මැරුම් කෑ කඩුහරඹෙහි දක්ෂ මනුෂ්‍යයෝ 25,000ක් වූහ. ඔහු සියල්ලෝ බල සම්පන්න මනුෂ්‍යයෝ වූහ. එහෙත් මිනිස්සු 600ක් හැරි කාන්තාරයේ තිබෙන රිම්මොන් පර්වතයට පලා ගොස් රිම්මොන් පර්වතයේ 4 මාසයක් සිටියෝය. ඊශ්‍රායෙල්වරු නැවත බෙන්ජමින්වරුන් වෙත අවුත් නගරයේ මිනිසුන්ටද සතුන්ටද තමන්ට සම්බ වූ සියල්ලන්ටද කඩුවෙන් පහර දුන්නෝය. ඔහු ඒ ප්‍රදේශයේ
සියලු නගරගෙන ලෑවෝය. 21 වන පරිච්ඡේදය බෙන්ජමින් වරුන්ට භාර්යාවන් සපයාදීම. අපෙන් කිසිවෙක් තමාගේ දුවක බෙන්ජමින් ගෝත්‍රයේ මිනිසකුට භාර්යා වශයෙන් නොදෙන්නේ යයි ඊශ්‍රායෙල් සෙනග විශ්පාහි දිවුරා තිබුණේය. සෙනග බෙතෙලට පැමිණ එහි සවස් වනතෙක් දෙවියන් වහන්සේ ඉදිරියෙහි හිඳ මහත් ශෝකයකින් ශබ්ද නගා හැඬුවෝය. ඊශ්‍රායෙල් වරුන්ගේ දෙවි සමිඳුනි, අද ඊශ්‍රායෙල් වරුන්ගෙන් එක ගෝත්‍රයක් අඩුවී යන හැටියට මේ දේ ඊශ්‍රායෙල් සිදුවුණේ කුමක් නිසාදැයි ඔහු ඇසුවෝය. පසුදා සෙනග අලුයම නැගිට පූජාසනයක් ගොඩනගා දවනයාග පූජාද සහභාගී කමේ පූජාද ඔප්පු කළෝය. ඊශ්‍රායෙල් සෙනග කතාකොට සියලු ඊශ්‍රායෙල් ගෝත්‍රවලින් සමිධානන් වහන්සේ ඉදිරියෙහි මේ රැස්වීමට නොපැමිණි අය කවුරුද ඇසූහ. ඔවුන් එසේ ඇසුවේ බිෂ්පාහි සමිධානන් වහන්සේ වෙත නොයන අය මැරිය යුතුමයයි කියා ඔවුන් තදබල දිවුරුමක් කළ බැවිනි. ඊශ්‍රායෙල්වරු තමන්ගේ සහෝදරයන් වන බෙන්ජමින් වරුන් ගැන අනුකම්පා කර මේ දවසේදී ඊශ්‍රායෙල් වරුන්ගෙන් එක ගෝත්‍රයක් නැතිවී ඇත. ඔවුන්ගෙන් ඉතිරිව සිටින්නන්ට භාර්යාවන් ලැබෙන පිණිස අපි කුමක් කරමුද? අපේ දූවරුන් ඔවුන්ට භාර්යාවන් වශයෙන් නුදෙන හැටියට සමිධානන් වහන්සේ ඉදිරියෙහි අපි දිව්ලෙමුයි කීවෝය. තවදුරටත් ඔහු කතා කරමින් ඊශ්‍රායෙල් ගෝත්‍රවලින් මිෂ්පාහි සමිධානන් වහන්සේ ඉදිරියට නොපැමිණියේ කවුරුදැයි ඇසූහ. ජාබේෂ් ගිලියද්හි සිට කිසිවෙකු රැස්වීමට සහභාගී වන පිණිස කඳවුරට නොපැමිණි බව දැනගත්තෝය. සෙනඟ ගණන් කර බැලූ විට ජාබේෂ් ගිලියද් වැසියන්ගෙන් කිසිවෙකුවත් එහි නැති බව පෙනී ගියේය. එබැවින් එහි රැස් වූ බල සම්පන්න මිනිසුන්ගෙන් 12,000ක් එතැනට යවමින් ඔවුන් මරන්නට අනකරමින් ඔබ හැම ගොස් ස්ත්‍රීන්ද බාලයන්ද ඇතුළුව ජාබේෂ් ගිලියද්හි වැසියන්ට කඩුවෙන් පහර දෙන්න. ඔබ කළ යුතු දේ නම් සියලු පුරුෂයන් සමග සේවනයේ යෙදුණු සියලු ස්ත්‍රීන්ද මුළුමනින්ම විනාශ කර දැමීමයි කීවෝය. පුරුෂයන් හැඳින ඔවුන් සමග සේවනයෙහි නොයෙදුණු කන්‍යාවන් 400ක් ජාබේෂ් ගිලියද් වැසියන් අතරේ ඔවුන්ට සම්භවී කානාන් දේශයේ ශිලෝහි තිබුණු කඳවුරට ඔවුන් ගෙනාවෝය. එවිට රෙම්මොන් පර්වතයේ බෙන්ජමින් වරුන් සමග කතා කොට ඔවුන්ට සාමදානය ප්‍රකාශ කරන පිණිස ඒ සභාව මිනිසුන් යව්වාය. එකල බෙන්ජමින් වරු හැරී ආවෝය. ඊශ්‍රායෙල් වරු ජාබේෂ් ගිලියද්හි ස්ත්‍රියන්ගෙන් ඉතුරු කළ කාන්තාවන් ඔවුන්ට දුන්නෝය. එහෙත් කාන්තාවෝ සෑහෙන ගණනක් නොසිටියහ. සමිධානන් වහන්සේ ඊශ්‍රායෙල් ගෝත්‍ර අතරෙහි බෙදීමක් ඇති කළ නිසා සෙනග බෙන්ජමින් වරුන් ගැන ශෝක වූහ. එවිට ප්‍රජාමූලිකයෝ කතා කොට බෙන්ජමින් වරුන් අතර ස්ත්‍රීන් විනාශ කරනු ලැබූ බැවින් ඉතිරිව සිටින අයට භාර්යාවන් ලැබෙන පිණිස කුමක් කරමුද? ඊශ්‍රායෙල් වරුන් අතරින් ගෝත්‍රයක් නොමැකෙන ලෙස බෙන්ජමින් ගෝත්‍රයෙන් ගැලවී සිටින්නන්ට උරුමයක් තිබිය යුතුය. එහෙත් අපේ දූවරුන්ගෙන් ඔවුන්ට භාර්යාවන් දෙන්නට බැරිය. මන්ද බෙන්ජමින් ගෝත්‍රයේ මිනිසුකුට භාර්යාවක දෙන තැනැත්තාට සාප වේවායි කියා ඊශ්‍රායෙල් වරුන් දිවුරා තිබියයි කීවෝය. තවද ඔහු කතා කොට බෙතෙල්ට උතුරෙන්ද බෙතෙල් සිට ෂෙකෙම්ට යන මාවතට නැගෙනහිරින්ද ලෙබොනාට දකුණෙන්ද තිබෙන ශීලෝහිදී අවුරුදු පතා සමිධානන් වහන්සේට මංගල්‍යයක් පවත්වන්නේයයි පවසා බෙන්ජමින් වරුන්ට අනකරමින් මෙසේ කීවෝය. ඔබ ගොස් මිදිවතුවල සැඟවී සිට ශීලෝහි දූවරුන් නටන්නට පිටතට ආවොත් ඔබ මිදිවතුවලින් නික්ම අවුත් එකිනෙකා ශීලෝහි දූවරුන්ගෙන් තම තමාට භාර්යාවක බැගින් අල්ලාගෙන බෙන්ජමින් රටට යන්න. ඉතින් ඔවුන්ගේ පියවරුන් හෝ සහෝදරයන් හෝ අප ඉදිරියෙහි පැමිණිලි කරන්නට පැමිණි විට අපි ඔවුන්ට කතා කොට කරුණාවෙන් ඔවුන් අපට දුන මැනව. මන්ද අපි යුද්ධයේදී එක එකාට භාර්යාවක ඉතිරි නොකළෙමු. ඔබවත් ඔවුන්ට භාර්යාවක් දුන්නේ නැත. ඔබ දුන්නහු නම් වරදකරුවෝ වන්නහු යයි කියන්නෙමු. බෙන්ජමින් වරු එසේ කර නටන්නට ආ තරුණියන්ගෙන් තමන්ගේ ගණන ලෙස තමන්ට භාර්යාවන් අල්ලාගෙන තමන්ගේ උරුම ප්‍රදේශයට හැරී ගොස් නගර ගොඩනගා එහි විසුවෝය. එකල ඊශ්‍රායෙල් වරු සියලු දෙනා තමන්ගේ ගෝත්‍රයද පවුලද කරා ගියෝය. එතනින් ඔහු එකිනෙකා තම තමාගේ උරුම ප්‍රදේශයට ගියෝය. ඒ දවස්වලදී ඊශ්‍රායෙලි රජ කෙනෙක් සිටියේය. එකිනෙකා
තම තමා රිසිදේ කළේය.